වෙසක් ධර්මානුශාසනාව. වෙසක් සතිය නිමිත්තෙන් පටිච්ච සමුප්පාදයේ ඇසුරු කරගෙන පවත්වන ධර්මදේශනා මාලාවේ අද ධර්මානුශාසනාව සංඛාර පච්චයානං කුමක්දැයි පහදා දීමයි. ධර්මදේශනාව පවත්වන ගෞරවනීය දේශකයන් වහන්සේ හංවැල්ල දිද්දෙනිය ඓතිහාසික කොලන්කන්ද ගල්ලින් ආරණ්‍ය සේනාසනාධිකාරී පූජ්‍යපාද දිද්දෙනියේ විමල සංඝ ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ගෞරවනීය දේශකයන් වහන්සේට අපේ වන්දනීය ආරාධනය. අද ධර්මදේශනාවෙන් පහදා දෙන්නට සංඛාර පච්චයා පිළිබඳව. ධර්මදේශනාවේ දායකත්වයේ දරන පින්වතුන් වැලිමඩ දික්කාපිටිය ඩී.එම්. ගුණවතී විශ්‍රාමලත් විදුහල්පතිනිය, කුඩාවැව ගල් අමුණ W.M. සෝමලතා මහත්මිය, විජේසිංහ H.M. සෝමපාල හේරත් මහතා ඇතුළු පිරිස, අම්බලන්ගොඩ අශෝකා කුලසිංහ මහත්මිය සහ කුලසිංහ පවුලේ දූදරු මුණුබුරු මිනිබිරියන්, හොරණ වෑවල පබෝදා වික්‍රමාරච්චි දියණිය චරිත් වික්‍රම ආරච්චි පුතා ඇතුළු පවුලේ සියලු දෙනාත්, අලව්ව කැප්පිටිවලාන දුලාරී සුබසිංහ මහත්මිය සහ ගයනා සුබසිංහ දියණියන් දෙපළ ඇතුළු පිරිස, මහරගම පන්සල පාරේ ගැමුණු ගුණතිලක මහතා ඇතුළු පිරිස, ශ්‍රාවක පින්වත් ඔබ අප සියලු දෙනා වෙනුවෙන්ම ගෞරවනීය දේශකයන් වහන්සේට අපේ වන්දනීය ආරාධනය. සදහැවතුනි, අපි ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා নমස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්සේ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ද්විතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආමබන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ආමබන්තේ සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං
ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අත්තකතමේ අවිජ්ජාපච්චයා සංඛාරා පුඤ්ඤාභි සංඛාරෝ අපුඤ්ඤාභි සංඛාරෝ ආනිඤ්ඤාභි සංඛාරෝ කාය සංකාරෝ වචේ සංකාරෝ චිත්ත සංකාරෝ තීති. ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි, තුන් ලෝකාග්‍ර ශාන්තිනායක තථාගත බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුදු තෙමගුල සිහිපත් කරන සමරන මේ වෙසක් සතියේ අපට දේශනා කිරීම සඳහා ලබා තිබෙන මාතෘකාව නම් අද මේ පටිච්ච සමුප්පාද ධර්මය ඇසුරු කරමින් සංඛාර පච්චයා පිළිබඳව සංස්කාර ධර්ම පිළිබඳව දේශනා කිරීම සඳහායි අද දවසේ මාතෘකාව වශයෙන් අපිට ලැබී තිබෙන්නේ. වෙසක් සතිය ආරම්භ කිරීමත් සමගම ඒ තථාගත බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට දේශනා කරන්නට යෙදුණු හේතුඵල දහම මේ පටිච්චසමුප්පාද ධර්මය මාතෘකා කරගනිමින් ධර්ම දේශනා මාලාවක් ආරම්භ කරන්නට යෙදුණා. එහි දෙවන ධර්ම දේශනාව හැටියට සංඛාර පිළිබඳව අපේ සදැහැති පින්නතුන්ට විග්‍රහ කිරීම සඳහා දේශනා කිරීම සඳහා අද මා බලාපොරොත්තු වෙනවා. අවිජ්ජාව හේතු කොටගෙන සංස්කාර ඉපදීමත් අනතුරු සංස්කාර ධර්මයන් හේතු කොටගෙන විඥානය උපදීම කියන මේ ආකාරයේ අවිජ්ජාපච්චා සංඛාරා සංඛාරපච්චා විඥානං විඥානපච්චා නාම රූපං කියලා මේ විදිහට මේ දහම් කාරණා එකින් එක ගෙනහැර දක්වමින් ධර්ම දේශනාවන් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. පින්තුනේ, බුදුරජාණන් වහන්සේට එක්තරා අවස්ථාවක ආනන්ද ස්වාමින් වහන්සේ වදාරනවා මේ පටිච්චසමුප්පාදය හරි සරලයි කියලා. නමුත් තථාගත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාරනවා නේ ආනන්ද, ඒ ප්‍රකාශය වැරදි, මේක බොහොම ගැඹුරු ධර්ම කාරණාවක් කියලා. මේ සංසාර චක්‍රය අපි සාමාන්‍යයෙන් අපේ පැරණි බෞද්ධ පින්නතුන් පවා කියන්නේ සංසාර චක්‍රය කියලා කියනවනේ. මේ සංසාර චක්‍රය කියලා කියන්නේ මෙන්න මේ පටිච්ච සමුප්පාදය. සත්‍යයා ඉපදෙමින් මැරෙමින් යන ගමනේ ඒ ක්‍රියාවලිය තමයි බුදුරජාන් වහන්සේ මේ පටිච්චසමුප්පාදයෙන් අපිට දේශනා කළේ. උපන්න සත්‍යයා මරණයටපත් වෙනවා, ආයි මරණයටපත් වෙලා ආයි උප්පත්තියක් ලබනවා, ආයි මරණයටපත් වෙනවා, ආයි උප්පත්තිය ලබනවා. කෙලවරක් නැති සංසාර ගමනක යන සත්‍යයා මේ යන ක්‍රමවේදය හොයාගත්ත එකම ශාස්ත්‍රුන් වහන්සේ ලෝතර තථාගත බුදුරජාන් වහන්සේ පමණයි. මේ පටිච්චසමුප්පාද ධර්මයේම අවබෝධ කර ගැනීමම මේ බුදුරජාන් වහන්සේගේ සර්වඥා ඥානය පිළිබඳව අපිට මනාව පැහැදිලි කරගන්න පුළුවන්කමක් තියෙනවා. එදා බුදුරජාණන් වහන්සේ වෙසක් පුන් පොහෝ දිනයකදී ඒ වෙසක් පුන් පොහොය දවසක් ආරම්භ වෙන දහසක් බුදුන් බුදු වෙන හිමිදිරි උදෑසන කියලා සඳහන් කරන ඒ උතුම් වූ වෙසක් පුර 15ක් පොහොය දවසට අරුණ නැගෙන වෙලාවේ එදා බෝසතාණන් වහන්සේ මේ පටිච්චසමුප්පාද ධර්මයේ අනුලෝම ප්‍රතිලෝම මෙනෙහි කිරීම තුළින් මේ සත්‍ය සංසාර ගමනේ යන ආකාරය දකිමින් ඒක විදර්ශනා වඩමින් ඒ හේතු කොටගෙන අපේ බෝසතාණන් වහන්සේ ඒ ආස්වක්ඛ්‍යා ඥානය අවබෝධ කරගෙන
සකල ක්ලේශ ධර්මයන් ප්‍රහාණය කළා උතුම් ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. එතන මේ දේශනාවේ මේ අවිද්‍යාව පිළිබඳ දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක පෙර ධර්ම දේශනාවෙන් දේශනා කරන්නට යෙදුණා. මේ අවස්ථාවේ මා දේශනා කරන මේ සංස්කාර පිළිබඳව. පිළිතුර මේ සංස්කාර කියලා කියන්නේ මහා විශාල පුළුල් විෂයක්. මේක සංස්කාර පිළිබඳව විවිධ තැන්වල විවිධ ආකාරයේ බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා. පිළිතුර අපි අහලා තියෙනවා සබ්බේ සංඛාරා අනිච්ඡාති. සබ්බේ සංඛාරා දුක්ඛාති. සබ්බේ ධම්මා අනාත්තාති. යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. මේ සබ්බේ සංඛාරා කියලා කියන්නේ මොකද්ද? මේ සබ්බේ සංඛාරා කියලා කියන්නේ මේ සංකත සංඛාර. මේකට එහෙමත් කියලා කියනවා. ඒ කියන්නේ සියලුම හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා වූ යමක් වෙද්ද ඒ සියල්ලම සංස්කාර ගණයට ගැනෙනවා. මෙතන මේ පටිච්චසමුප්පාදයේ අවිජ්ජා පත්‍ය සංඛාරා කියන කාරණාව නොවේ. හොඳට මතක තියාගන්න. සබ්බේ සංඛාරා කියන ඒ බුදුරජාණන් වහන්සේ ගාථාවෙන් දේශනා කරන සංස්කාරත් පටිච්චසමුප්පාදයෙන් දේශනා කරන අවිජ්ජා පත්‍ය සංඛාර කියලා කියන්නේ දෙකක්. ඒක විශේෂයෙන්ම අපේ බෞද්ධ පින්නතුන් මේකේ වෙනස තේරුම් ගත යුතුයි. මේ සබ්බේ සංඛාරා කියලා කියන්නේ සියලුම ධර්මතා. ඒ කියලා කියන්නේ ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා වූ සියල්ලම. ඒ කියන්නේ ජීවි අජීවි සියල්ලම. මේ පණ ඇති පණ නැති සියල්ලම. සංකත අසංකත සියල්ලම. එතකොට මේකේ විශේෂයෙන්ම දැන් මෙතන අසංකත ධර්මයක් හැටියට දැන් මේ නිවන පිළිබඳ මෙතන විග්‍රහ කරන්නේ නැහැ. මේ මොකද හේතු ප්‍රත්‍යයෙන් හට නොගත්තා වූ යමක් වෙත්නම් ඒකම දේ තමයි නිවන. නිවනේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයක් නැහැ. නිවන නිට්ටයයි. හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා වූ යමක් වෙද්දී සියල්ලම අනිත්‍යයි දුකයි අනාත්මයි. එතකොට හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා වූ සියල්ල මේ ලෝකේ සියල්ලම. ඒ කියන්නේ ජීවි අජීවි මේ පණ ඇති පණ නැති සියල්ලම සංස්කාර ගණයට ගැනෙනවා මේ කියන කාරණාව තුළ. ඒකයි සබ්බේ සංඛාරා අනිච්චාතක සියලු සංස්කාර ධර්ම අනිත්‍යය ගැන සියලු සංස්කාර ධර්මයන් සියලු වස්තුන් වෙනස් වන ස්වභාවයෙන් යුක්තයි. එතන මේක තමයි යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ. මේක මේ වෙනස් වන ස්වභාවයේ නුවණින් දැකීම තමයි ප්‍රඥාව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ සබ්බේ සංඛාරා කියලා කියන්නේ ඒක වෙනම එකක්. සියලු ලෝක ධර්මතා ලෝකයේ සියලුම දේවල් තමයි සබ්බේ සංඛාරා කියලා එතන සඳහන් කරන්නේ ඒ ගාථාව තුල. නමුත් මේ පටිච්ච සමුප්පාදයේ අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා කියන්නේ ඒක වෙනම කාරණාවක්. එතන සඳහන් කරන්නේ මෙතන සඳහන් කළා අවිජ්ජා පත්‍ය සංඛාරා පුඤ්ඤාභි සංඛාරෝ අපුඤ්ඤාභි සංඛාරෝ ආනෙන්ජාභි සංඛාරෝ කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ පින් පව් ඒ කියන්නේ කුසල් අකුසල් හා අරූප ධාන. පුඤ්ඤාභි සංඛාර කියලා කියන්නේ කුසල්. අපුඤ්ඤාභි සංඛාර කියලා කියන්නේ අකුසල්. ආනෙන්ජාභි සංඛාර කියලා කියන්නේ අරූප ධාන. එතකොට යම් කෙනෙක් මේ ජීවිතයේ තුල මේ අවිද්‍යාව හේතු කරගෙන සංස්කාර ධර්මයන් උපදිනවා කියන එක තමයි බුදුරජාන් වහන්සේ අපිට දේශනා කළේ. කොහොමද මේ සංස්කාර ධර්මයන් උපදින්නේ? මෙන්න මේක තමයි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ තමයි සංස්කාර ධර්මයන් හේතු කොටගෙන විඥානයක් උපදිනවා. එතන මේ අපි දැන් මේ දේශනා සඳහන් කරන සංස්කාර පිළිබඳව. එතන මෙතන සඳහන් කරන් තියෙන්නේ මේ කුසල් අකුසල් පිළිබඳව. එතන මේකම තමයි මේ පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර ආනෙජ්ජාභි සංකාර කියන මෙන්න මේකම තමයි මේකෙම තමයි තියෙන්නේ මේ කාය සංකාර වචී සංකාර චිත්ත සංකාර. ඒ කියන්නේ කුසල් අකුසල් ගොඩ නැගෙන හැටි. මේ අවිද්‍යාව හේතු කොට දැන් අපි මේ සංසාරේ අවිද්‍යා තෘෂ්ණා දෙක හේතු කොටගෙන තමයි සත්‍ය සසරේ ගමන් කරන්නේ. ඒක ගැන පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න වෙනවා. සත්‍ය මුලාවටපත් වෙච්ච නිසා තමයි සසරේ ගමන් කරන්නේ. ප්‍රඥාවෙන් අවිද්‍යාදී මේ කෙලෙස් ධර්මයන් තෘෂ්ණාදී කෙලෙස් ධර්මයන් අවිද්‍යාව ප්‍රහාණය කළා නම් එයාට සංස්කාර ධර්මයක් උපදින්නේ නැහැ. ඒ කියන්නේ අවිද්‍යාව ප්‍රහාණය කළේ කවුද? තෘෂ්ණා ප්‍රහාණය කළේ කවුද? ඒ ලෞතර බුදුරජාණන් වහන්සේත් ඒ මහා රහතන් වහන්සේලාත් නික්ලේශී උතුමන් වහන්සේලාත් අවිද්‍යාව
නැති කළා, තෘෂ්ණාව ප්‍රහාණය කළා. සරලවම කියනවා නම් අවිද්‍යාව නැති කළා. විද්‍යාව උපදව ගත්තා. විද්‍යාව උදපාදි කියලා සඳහන් කරන්නේ ධම්සප්පවත්න සූත්‍රයේ. විද්‍යාව උදපාදි, ආලෝක උදපාදි, චක්කුන් උදපාදි, ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විද්‍යාව උදපාදි, ආලෝක උදපාදි. විද්‍යාව උපදීම, ප්‍රඥාව අවබෝධ කර ගැනීම. ඒතකොට විද්‍යාව උපදුනා නම්, ප්‍රඥාව අවබෝධ කරගත්තා නම් සංස්කාර ධර්මයන් උපදින්නේ නැහැ. ඒතර සංස්කාර ධර්මයන් කියන්නේ කුසල් අකුසල්. අපි අපේ අභිධර්ම දේශනාව තුළ තියෙනවා කුසල් සිත් අකුසල් සිත් කියලා සිත් බෙදීමක් තියෙනවා. සම්පූර්ණ ගත්තොත් සිත් 89ක් තියෙනවා. ඒ සිත් 89 විශේෂයෙන්ම ප්‍රධාන වශයෙන් ඒවා විපාක සිත් තියෙනවා. ක්‍රියා සිතුත් එක්කලා තමයි ඒ 89ක් තියෙන්නේ. ප්‍රධාන වශයෙන් ගත්තොත් එහෙම කුසල් සිත්, ප්‍රධාන කුසල් සිත් 8ක් තියෙනවා. ප්‍රධාන වශයෙන් කුසල් සිත් 8ක් තියෙනවා. අකුසල සිත් 12ක් තියෙනවා. ඒ වගේම තමයි රූපාවචර කුසල සිත්. ඒ කියන්නේ රූපාවචර ධ්‍යාන කුසල සිත් 5ක් තියෙනවා. අරූපාවචර ධ්‍යාන සිත් තියෙනවා 4ක්. එන්නේ අරූපාවචර ධ්‍යාන සිත් වල තමයි ආනිඤ්ජාභි සංකාර කියලා කියන්නේ. රූපාවචර කුසල ධ්‍යාන 5ත් පුඤ්ඤාවි සංස්කාර වලට තමයි අයිති වෙන්නේ. පුඤ්ඤාවි සංකාර කියලා කියන්නේ මොකද්ද දැන්? අර කුසල් සිත්. ඒ කියන්නේ දැන් අපි කුසල් සිතක් උපදවගෙනනේ කුසල කර්මයක් කරන්නේ. දැන් දස කුසල කර්ම තියෙනවා. දස අකුසල කර්මයන් තියෙනවා. එතකොට මේ දස කුසල කර්මයන් කියලා කිව්වහම දැන් දාන, සීල, භාවනා, පත්ති දාන, පත්තහන, මෝදන ආදී කොටගෙන ඒ දස පුණ්‍ය ක්‍රියාවන්, විශේෂයෙන් එතන කියන්නේ දස පුණ්‍ය ක්‍රියාවන්, දස කුසල් කියලා කියන්නේ දැන් ප්‍රාණඝාත ආදීන් වැළකීම, සොරකම වැළකීම, කාමීත්‍යාචාර ආදී වැළකීම තමයි දස කුසල් කියලා කියන්නේ. දස අකුසල් කියලා කියන්නේ අකුසල කර්මයන් සිද්ධ කිරීම. ඒතකොට දස පුණ්‍ය ක්‍රියා කියලා වෙනම තියෙන මුලින් සඳහන් කරපු එක දාන, සීල, භාවනා, පත්ති දාන, පත්තහන, මෝදනා කියලා. මේවා යමක් කරනවා නම් කුසල කර්මයක් කරනවා නම් කරන්නේ අර මහ කුසල් සිත් 8න්. ඒතර මේ සංස්කාර ධර්මයන් විග්‍රහ කිරීමේදී අනිවාර්යයෙන් මෙතන මේ අභිධර්ම දේශනාව තුළ තියෙන කුසල් සිත් ටික අවශ්‍ය වෙනවා. ඒ සිත් ටික දේශනා නොකර කවදාකවත් මේ සංස්කාර ධර්මයන් උපදින හැටි කියන්න පුළුවන් කමක් නැහැ. සංස්කාර ධර්මයන් ඉපදීම ප්‍රධාන වශයෙන් මුල් වෙන්නේ මොකද? කුසල් සිත් වලින්. පුඤ්ඤාවි සංකාර උපදින්නේ කුසල් සිත් වලින්. අපුඤ්ඤාවි සංකාර උපදින්නේ අකුසල සිත් 12න්. එතකොට මේ අවිද්‍යාව නිසානේ මේ උපදින්නේ. අවිද්‍යාව ප්‍රහාණය කරපු ඒ කාරණාව අපි කලින්ම වේලාසනින්ම ප්‍රකාශ කළා ඉමු. දැන් අවිද්‍යාව ප්‍රහාණය කළේ රහතන් වහන්සේලා කියලා සඳහන් කළානේ. එතකොට රහතන් වහන්සේලා තුලින් කුසල් රැස් වෙන්නෙත් නෑ, අකුසල් රැස් වෙන්නේ නෑ. රහතන් වහන්සේලාට උපදින සිත් වලට කියනවා ක්‍රියාසිත කියලා කියනවා. දැන් රහතන් වහන්සේ නමකට කුසල සිතක් උපදින්නේ නෑ. අකුසල සිතක් උපදින්නෙත් නෑ. රහතන් වහන්සේ නමකට උපදින්නේ මොකද්ද? ක්‍රියාසිතක්. දැන් අපි හිතමු දැන් අපි සාමාන්‍ය බුදුන් වඳිනවා. මල් පහන් පූජා කරනවා. පිරිත් ගාථා සජ්ජායනා කරනවා. ධර්ම ශ්‍රවණේ කරනවා. දන් දෙනවා. අන්න ඒ වෙලාවට අපිට කුසල් සිත් ඇති වෙනවා. ඒ කුසල් සිත් මොනවද? අර කියන්නා වූ මහ කුසල් සිත් 8න් එකක් ඒ වෙලාවේ සිතේ ඇති වෙලා තමයි ඒ කුසල ක්‍රියාව සිද්ධ කරන්නේ. කාය සංකාර කියලා කියන්නේ දැන් ඒ කයෙන් සිදුවෙන කුසල් අකුසල්. වචී සංකාර කියන්නේ වචනෙන් සිදුවෙන කුසල් අකුසල්. මනෝ සංකාර, චිත්ත සංකාර කියලා කියන්නේ මනසින් සිදුවෙන කුසල් අකුසල්. හරි? එතකොට මේ සංකාර කිව්වහම කුසල් අකුසල් දෙකම තියෙනවා කියන එක ඔබ තේරුම් ගන්න. පුඤ්ඤාවි සංකාර කිව්වහම කුසල සංස්කාර කුසල පැත්ත, අපුඤ්ඤාවි සංකාර කිව්වම අකුසල පැත්ත. එතකොට මේ රහතන් වහන්සේලා අවිද්‍යාව ප්‍රහාණය කරපු නිසා රහතන් වහන්සේලාගෙන් කුසල් රැස් වෙන්නෙත් නැහැ, අකුසල් රැස් වෙන්නෙත් නැහැ. දැන් රහතන් වහන්සේ නමක් මේ වත් පිළිවෙත් කරනවනේ. දැන් අපේ මේ ශාසනික පිළිවෙත් තුල භික්ෂුන් වහන්සේලාගේ තියෙන වත් පිළිවෙත් බුදුන් වන්දනා කළ යුතුයි. ආචාර උපාධ්‍යයන් වහන්සේලාට වන්දනාමාන ගරු බුහුමන් කළ යුතුයි. වැඩිහිටියන්ට වන්දනාමාන කළ යුතුයි. එතකොට බුදුරජාන් වහන්සේ විශේෂයෙන් වන්දනාමාන කටයුතු ඒවා කළ යුතුයි. මල් පහන් පූජා කරනවා. ඒව වත් පිළිවෙත් රහතන් වහන්සේලා වුණත් කරනවා. හැබැයි රහතන් වහන්සේලාට කුසල සිතක් උපදින්නේ නැහැ, ක්‍රියාසිතක් විතරයි. නමුත් අපිට එහෙම නෙමෙයි, අපිට කුසල සිතක් උපදිනවා. අපිට යම් ආකාරයේ අලෝභ ආදේශ මොහ දනවන්නාව සිතක් පහළන ඒක කුසල සිතක්. අපිට යම් ආකාරයේ ලෝභ දේශ මොහ ආදී දනවනවා නම් ඒක අකුසල සිතක්. එතකොට පින්නතුණි
හොඳට මතක තියාගන්න මේ අවිද්‍යාව නිසා අපි සංස්කාර රැස් කරනවා කියලා මේ සසරේ අපි ඉන්නකම් කර්ම තමයි රැස් කරන්නේ. මේ හැම මොහොතකම කර්මයක් රැස් කරගන්නවා. කොහොමද කර්ම රැස් කරගන්නේ? පින්නතුනේ අපි හැම වෙලාවෙම මේ ජීවත් වෙන හැම මොහොතක් තුලම අපිට එන්නා වූ සිතුලි වලින් අපි අරමුණු ගන්නේ මොනවද? කර්ම. විපාක හැටියට එන්නා වූ සිත් ටිකක් තියෙනවා. විපාක සිත් කියලා එකක් තියෙනවනේ. ඒවට කියන්නේ දැන් විපාක සිත් කියලා කියන්නේ අකුසල විපාක තියෙනවා, කුසල විපාක කියලා තියෙනවා. ඒ කියන්නේ දැන් අපිට යමක් රූපයක්, ප්‍රිය රූපයක් දකින්න ලැබෙන්නේ පෙර සංසාරයේ කරපු කුසල විපාකයක් නිසානේ. දැන් ඒ වගේ තියෙනවා සිත් 18ක් තියෙනවා. අහේතුක සිත් 18ක් තියෙනවනේ. ඒ අහේතුක සිත් කියන්නේ හේතුවක් නැතුව උපදින නිසා. එතකොට දැන් අහේතුක සිත්වල තියෙනවා පින්නතුණි අකුසල විපාක 7ක් තියෙනවා, කුසල විපාක 8ක් තියෙනවා. එතකොට ක්‍රියාසිත 3කුත් තියෙනවා. එතකොට හොඳට මතක තියාගන්න ඔබ යම්සි විදිහකින් යම් ආකාරයේ අපි යමක් රූපයක් දකිනවනේ. දැන් යම් රූපයක් දකිනකොට අපි ඒකෙන් කර්මයක් හදා ගන්නවා. දැන් අපි හිතමු යම් ලස්සන ප්‍රියයි කියලා හිතන රූපයක් අපි දැක්කා කියලා. ප්‍රිය රූපයක් දැක්ක ගමන් අපේ හිතේ උපදින්නා වූ සිත මොකද්ද? ලෝභ මූලික සිතක් උපදිනවා. අන්න. දැන් මේ අපි ඉස්සලාම කුසල් සිත් ටිකයි අකුසල සිත් ටිකයි විග්‍රහ කරගමුකෝ. දැන් කුසල් සිත් ටික ගත්තොත් එහෙම සෝමනස්සහගත ඥාන සම්පූත අසංකාරික සිත, සෝමනස්සහගත ඥාන සම්පූත සසංකාරික සිත, සෝමනස්සහගත ඥාන විප්‍රයුත් අසංකාරික සිත, සෝමනස්සහගත ඥාන විප්‍රයුත් සසංකාරික සිත, උපේක්ෂා සහගත ඥාන සම්පූත අසංකාරික සිත, උපේක්ෂා සහගත ඥාන සම්පූත සසංකාරික සිත, උපේක්ෂා සහගත ඥාන විප්‍රයුත් අසංකාරික සිතයි, උපේක්ෂා සහගත ඥාන විප්‍රයුත් සසංකාරික සිතයි. ඔබට සමහර වෙලාවට මේක නොතේරෙන්න පුළුවන්. හැබැයි හොඳට මතක තියාගන්න මේක යම් දවසක ඔබට තේරුම් ගත්තොත් මේක තමයි ධර්මයේ රසවත්ම ටික කියන එක. ධම්ම රසං සබ්බ රසං ධම්ම රසං ජිනාති කියන බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව ඔබට මනාව තේරුම් ගන්න පුළුවන් මේ තමයි රසවත්ම කොටස. ඒ කියන්නේ පින්කමක් කරනකොට කුසල සිතක් උපදිනකොට ඒකේ ඥාන සම්ප්‍රයුක්ත භාවයක තුන ඥාන විප්‍රයුක්ත භාවයකුත් තියෙනවා. ඒක තමයි ඥාන සම්ප්‍රයුක්ත විප්‍රයුක්ත කියලා කියන්නේ. ඒක සතුට සිතක් ඇති වෙන වෙලාවල තියෙන උපේක්ෂා සහගත ස්වභාවයකුත් තියෙනවා. දැන් කුසල සිතක දෝමනස් ස්වභාවයක් නැහැ. කුසල සිතක තියෙන සෝමනස් ස්වභාවයක්. එහෙම නැත්නම් උපේක්ෂා ස්වභාවය. ඒක තමයි අර සෝමනස් සහගත කියලා සඳහන් කළේ. එක්ක ඥාන සම්ප්‍රයුක්තයි, එක්ක ඥාන විප්‍රයුක්තයි. ඥාන සම්ප්‍රයුක්තය කියන්නේ ප්‍රඥාවේ දීලා තියෙනවා. ඥාන විප්‍රයුක්තය කියන්නේ ප්‍රඥාව නොයදිච්ච. ඒ කියන්නේ ප්‍රඥාව නොයදිච්ච කුසලුත් තියෙනවා. ඒතකොට ඒ වගේම අසංකාරිකයි සසංකාරිකයි කියලා කියන්නේ තමාගේම හිතට ඇති වුණා වූ සිතක් නම් ඒක අසංකාරිකයි. තමා කාගේ හරි මෙහෙයකින් යම් කෙනෙක්ට ඒ සිත ඇති වුණා නම් කවුරු හරි කරනවා දැකලා හරි මොකක් හරි සිතෙන් ඒක උපදිනවා නම් ඒක සසංකාරිකයි. ඔතන තමයි මේ වචන කීපය තමයි අපි දැනගන්න ඕනේ. සෝමනස්ස කියලා කියන සතුරු සිත, උපේක්ෂා සහගත කියන්නේ මැදිහත් ස්වභාවය. ඥාන සම්ප්‍රයුක්තයි විප්‍රයුක්තයි කියන්නේ ප්‍රඥා යෙදුණයි කියලා කියන්නේ ඥාන සම්ප්‍රයුක්තයි, ප්‍රඥා යෙදුන්නේ නැහැ කියලා කියන්නේ ඥාන විප්‍රයුක්තයි. අසංකාරිකයි සසංකාරිකයි කියලා කියන්නේ තමාටම හිතුණා නම් ඒක අසංකාරිකයි, කාගේ හරි කීමකට යෙදුණා නම් ඒක සසංකාරිකයි. ඒතර මේ සිතක් තමයි අපිට පහළ වෙන්නේ යම්සි බුද්ධ වන්දනාවක් කරනකොට, බණ ටිකක් අහනකොට, පිරිත් දේශනාවක් අහනකොට, ඒ වගේ යම් කුසල පින්කමක් කරනකොට යම්සි කුසල සිතක් පහළ වුණා නම් ඒ කුසල සිත තුල මේ කුසල සිත් 8න් එකක් ඔබට පහළ වෙලා තියෙනවා. ඒතකොට යම්සි විදියකින් දැන් අපි කොහේ හරි ගමනක් යන වෙලාවකදී අපි දකින පාර අයිනේ බුදුරජාණන් වහන්සේගේ රූපකාය නිර්මාණය වෙච්ච බුද්ධ ප්‍රතිමාවක්. ඒක දැක්ක ගමන් කොහෙද දකින්න අපි S2කින් දකිනවා. ඒ දැක්ක ගමන් අපේ හිතට කුසල් සිතක් ඇති වෙන්න පුළුවන්. ඒ ඇති වෙච්චා වූ කුසල සිත ඒක චිත්ත සංකාර හැටියට කුසල සිතක් හැටියට අපිට කුසල කර්මයක් රැස් වෙනවා එතන. අනේ සාදු කියලා අපිට කියවෙනවා. අන්න බලන්න සංස්කාරයන් ඉපදුනා. අන්න අපිට සංස්කාර ධර්මයක් ඉපදුනා. ඒක කාගේවත් මෙහෙයුමක් උනේ නැහැ. අපි දැක්කා අපිට සමහරට ඒක අතීත කුසල විපාකයක් නිසා අපිට ඒක දකින්න හම්බුනේ. ඒක තමයි අර විපාක සිත්වල සඳහන් අතීත කුසල කර්මයක් නිසා බුදුරජාණන් වහන්සේගේ රූපකාය දකින්න ලැබුණා. ඒකෙන් අපි කුසල සිතක් උපදවගත්තා. ඒ උපදවගත්තට පස්සේ ඒක අපිට සංස්කාර ධර්මයක් හැටියට ඉපදුනා. එතකොට ඒ වගේම තමයි යම්සි විදිහකින් අපිට යමක් දකින්න හම්බුණා දේසිතක් පහළ වෙනවා. දැන් අකුසල සිත් පිළිබඳ ගත්තාම ලෝභ මූලික සිත් 8ක් තියෙනවා, දේශ මූලික සිත් 2ක් තියෙනවා, මෝහ මූලික සිත් 2ක් තියෙනවා. ඔය දෙන අකුසල සිත් 12. දැන් ඒ කියන්නේ සෝමනස් සහගත දිට්ඨික සම්පූත අසංකාරික සසංකාරික කියලා දෙකක් තියෙනවා.
සෝමනස් සහගත දිට්ඨිගත විප්‍රයුත අසංකාරික සසංකාරික කියලා සිත් දෙකක් තියෙනවා. ආයි තියෙනවා උපේක්ෂා සහගත දිට්ඨිගත සම්පූර්ත කියලා අසංකාරික සසංකාරික කියලා සිත් දෙකක් තියෙනවා. ආයි තියෙනවා උපේක්ෂා සහගත දිට්ඨිගත විප්‍රයුත අසංකාරික සසංකාරික කියලා සිත් දෙකක් තියෙනවා. ඒ තමයි ලෝභ මූලික සිත් 8ක් තියෙන්නේ. ඒතර මේ ලෝභ මූලික සිත් 8ත් අපේ හිතවල උපදින. කොහොමද මේ සිත් උපදින්නේ? ඇසෙන් රූපයක් දැක්කහම සිතක් උපදිනවා. අන්න ඒ සිත එක්ක ලෝභ දේශ මොහ සහගතයි, එක්ක අලෝභ දේශ මොහ සහගත කුසල සහගතයි. කණෙන් ශබ්දයක් අහනකොට සිතක් පහළ වෙනවා. නාසයට ගඳක් සුවඳක් දැනෙනකොට සිතක් පහළ වෙනවා. ඒකට කියනවා ගහන විඥානය කියලා. ඒක තමයි දැන් සංකාරපච්චය විඥාන කියලා කියන්නේ. ඒක තමයි ආයි විඥානයකට ඒක හේතු වෙනවා. නැවත උප්පත්තියකට ඒක හේතු වෙන්නත් පුළුවන්. ඒක දිවට රසයක් දැනෙනකොට අපිට සිතක් පහළ වෙනවා. ශරීර ස්පර්ශයක් ලැබෙනකොට සිතක් පහළ වෙනවා. මනසට අරමුණක් එනකොට සිතක් පහළ. ඒ හැම හිතකම කුසල භාවයක් අකුසල භාවයක් තියෙනවා. අපි තේරුම් ගත යුතු හොඳම කාරණිය තමයි පින්නතුනි මොකද්ද? අනිවාර්යයෙන්ම අපිට සිතක් පහළ වෙනවා නම් ඒ පහළ වෙන්නා වූ සිත කුසල් සිතක් හරි අකුසල සිතක් හරි කියලා වෙන් කරන්න පුළුවන්. අපි සාමාන්‍ය මේ එදිනදා ජීවිතේ ගත කරන හැම මොහොතකම අපිට අරමුණුනේ අපි ගන්නෙ. කොහෙන්ද අපි අරමුණු ගන්න? මේ ద్వාරයෙන් අරමුණු ගන්නවා. චක්කුද්්වාරයෙන් ගන්නවා, සෝතද්්වාරයෙන් ගන්නවා, ගානද්්වාරයෙන් ගන්නවා, ජීවද්්වාරයෙන් ගන්නවා, කායද්්වාරයෙන් ගන්නවා, මනෝද්්වාරයෙන් ගන්නවා. ඉතින් මේ ద్వාර ඇස කන නාසය දිව ශරීරය මනසින් හැම වෙලේම අරමුණුනේ ගන්නෙ. ජීවත් වෙනවා කියලා කියන්නේ මේකනේ. මේ අපි ජීවත් වෙනවා කියලා කියන්නේ හැම වෙලේම කොහෙන් මේ පහෙන් පංච ඉන්ද්‍රියෙන් මේ පසින්දුරංගෙන් අරමුණක් ගන්න එක. ඒක මේකෙන් වැඩිපුර ගන්නවා, අරකින් අඩුවෙන් ගන්නවා. එහෙම කියලා නෑ. මේ මොහොතකට ඒ අරමුණු ගන්නවා. ඒතර මේ අරමුණක් ගන්න හැම වෙලාවෙකම අපිට සිතක් පහළ වෙනවා. අපේ හිතේ විඥානයක් පහළ වෙනවා. අපේ හිතේ යම් සිතක් පහළ වෙනවා. ඒ පහළ වෙන්නා වූ සිත අපිට වෙන් කරන්න පුළුවන් කුසල්ද අකුසල්ද කියලා. ලෝභ මූලිකද, දේශ මූලිකද, මෝහ මූලිකද, අලෝභ සහගත, අදේශ සහගත, අමෝහ සහගතද? ඔය කුසල්ද අකුසල්ද කියලා වෙන් කරන්න පුළුවන්. ඒතර කුසල සහගත ස්වභාවයක් තියෙනවා නම් අන්නේ කුසල සහගත ස්වභාවයෙන් අපි කුසල කර්මයක් හදා ගන්නවා. ඒතර යම්සි රූපයක් දැක්කහම අපි කුසල සහගත සිතක් ඇති කර ගන්නවා. එතකොට දැන් මෙතෙන්දී මේ අවිද්‍යාව නිසා තමයි මේක වෙන්නේ. මේ කුසල් විශේෂයෙන් මතක තියාගත යුතුයි. අවිද්‍යාව හේතු කොටගෙනයි සංස්කාර උපදින. ඒ කියන්නේ මේ මුලාවටපත් වෙච්ච නිසා අපි හැම කෙනෙම කුසල අකුසල් කරනවා. දැන් අපි මේ නිවන කියන එකක් පිළිබඳ අවබෝධයක් නැහැ කියලා කියමුකෝ. නිර්වාණ ධර්මයේ පිළිබඳ අවබෝධයක් අපිට නැහැ. අපි මිකුත් නිවන ගැන දන්නේ නැහැ. අපි සාමාන්‍ය ජීවත් වෙනවා. මේ ජීවත් වෙනකොට අපි හොඳ නරක දේවල් කරනවානේ. මේවා අපි එකක්වත් කරන්නේ මේ සමහරලාට මිත්‍යා දෘෂ්ටිකයි කියලා හිතමුකෝ. අපි බෞද්ධ නෙමෙයි. අපි සාමාන්‍ය මිත්‍යා දෘෂ්ටිකයි. ඒක අපි සාමාන්‍ය ජීවත් වෙනවා. ඒ ජීවත් වෙනකොටත් අපි හොඳ දේවලුත් කරනවා නරක දේවලුත් කරනවා. ඒතර හොඳ දේවලුත් කරනවා නරක දේවලුත් කරනකොට ඒ වෙලාවේ අපිට සංස්කාර ගොඩ නැගෙනවා. එතකොට දැන් අපි මේ මුලාවටපත් වෙලා ඉන්නේ මේ සසර යනවා. අපේ අවිද්‍යා තෘෂ්ණා දෙක හේතු කොටගෙන අපි ওই ජීවත් වෙනකොට අපේ හිතේ ලෝභ දේශ මොහ ආදී සිත් හට ගන්නවා. ඒ සිත් හට ගැනීම තුලින් අපි කර්ම රැස් කර ගන්නවා. ඒ සිත් හට ගැනීම කර්ම රැස් කරනකොට ඒවට විපාක හැදෙනවා. දැන් මේවා අපි වෙන් කළොත් එහෙම දැන් විශේෂයෙන්ම ලෝභ මූලික, දේශ මූලික, මෝහ මූලික කියලා අපිට අකුසල සිත් 12ක් තියෙනවා කියලා සඳහන් කළානේ. දැන් අපි කරන අකුසල කර්ම මොනවද? ප්‍රාණඝාතය, සොරකම් කිරීම, කාමමිත්‍යාචාරය, බොරු කීම, කේලම් කීම, පරස වචනේ, සම්පප්පලාපය, අවිද්‍යා දෝමනස, මිත්‍යා දිට්ඨි මේක තමයි දස අකුසල් කියලා කියන්නේ. මේකට කියනවා දස අකුසල් කියලා. යම් කෙනෙක් අකුසල කර්මයක් කරනවා මේ 10ට ඇතුළත් වෙනවා. එක්ක සොරකම, එක්ක ප්‍රාණඝාතය, එක්ක සොරකමක්, එක්ක කාමමිත්‍යාචාරය, එක්ක බොරු කීම, එක්ක කේලම් කීම, එක්ක පරස වචන කීම, එක්ක සම්පප්පලාප වීම, එක්ක අවිද්‍යාව, ඒ කියන්නේ විෂම ලෝභය, ඒ වගේම දෝමනස්සය, දේශය, ඒ වගේම මිත්‍යා දෘෂ්ටිකත්වය. මෙන්න මේවා වෙන් කරන්න පුළුවන් කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියලා. දැන් ප්‍රාණඝාතය කරනවා නම්, සොරකම් කරනවා නම්, කාමමිත්‍යාචාරය දෙනවා නම් ඒක තියෙන කාය කර්ම. ඒක කායෙන් සිදුවන අකුසල කර්ම. එතකොට බොරු කියනවා නම්, කේලම් කියනවා නම්, පරුස වචන කියනවා නම්, සම්පප්පලාප දෙනවා නම් අන්න වචී සංකාර, වචනෙන් සිදුවෙන අකුසල කර්ම. අවිද්‍යාව, දෝමනස, මිත්‍යා දිට්ඨි කියන්නේ චිත්ත සංකාර. ඒකේ මනසින් සිදුවෙන අකුසල කර්ම. ඉතින් මේවෙන් කුසලුත් තියෙනවා. දැන් මේ අපි කිව්වේ දැන් මේ කයෙන් සිදුවෙන අකුසල් ගැනනේ දැන් මේ කතා කළේ. වචනෙන් කරන අකුසල් ගැනනේ මේ කතා කළේ. මනසින් සිදුවෙන අකුසල් ගැනනේ කතා කළේ. එතකොට
මේ මුලාවට පත් වෙච්ච නිසා තමයි අවිද්‍යාව නිසා තමයි මිනිස්සු ප්‍රාණඝාතය කරන්නේ. මුලාවට පත් වෙච්ච නිසා තමයි මිනිස්සු සොරකම් කරන්නේ. මුලාවට පත් වෙච්ච නිසා තමයි මිනිස්සු කාමීත්‍යාචාරය දෙන්නේ. දැන් මම මුලින්ම සඳහන් කළේ ප්‍රඥාව තියෙන රහතන් වහන්සේලා කුසල අකුසල සියල්ලම නැති කරලා තියෙන නිසා උන්වහන්සේලා ක්‍රියාසිත උපදින්නේ කියලා. ප්‍රඥාව තියෙනවා නම් අවිද්‍යාව ප්‍රහාණය කරලා නම් කවදාකවත් මේ වගේ දේවල් වෙන්නේ නැහැ. ඒතර අපි තුලින් මේ හැම දෙයක්ම වෙන්නේ මොකක් නිසාද? මෙවැනි අකුසල කර්මයක් වෙන්නේ කුමක් නිසාද? අවිද්‍යාව හේතු කොටගෙන. ඒතර යම්සි කෙනෙක් කේලමක් කියනවා නම් කියන්නේ බොරුවක් කියනවා නම් කියන්නේ අවිද්‍යාව හේතු කොටගෙන. අවිද්‍යාව නිසා තමයි මේ සංස්කාර උපදවගන්නේ. මොනවද? මේ බොරු කීම, මුසාවාදය, පිසුනා වාචා, කේලම් කීම, පරුසා වාචා, පරුස වචන කියන එක, සම්පප්පලාපේ දෙන එක, විෂම ලෝභය ඇති කරගන්න එක, දේශ ස්වභාවය ඇති කරගන්න එක. ඒ වගේම තමයි මිත්‍යා දෘෂ්ටිකත්වය ඇති කරගන්න එක. මිත්‍යා දිට්ඨි කියන එක ඇති කරගන්නේ. කුමක් නිසාද? මේ අවිද්‍යාව නිසා. ඒතර මුලාවටපත් වෙච්ච නිසා. ඒතර අවිද්‍යාව නැති කෙනෙක් ප්‍රහාණය කරපු කෙනෙක් කවදාකවත් මේ අකුසල කර්මයන් සිද්ධ වෙන්නේ නැහැ. කවදාකවත් මේ සිත්යක් උපදින්නේ නැහැ. දැන් මේවා දැන් බලන්න ප්‍රාණඝාතය කියන ආයි මුලින් නම් අපි ගමු. ප්‍රාණඝාතය කරන්න. දැන් අපි සඳහන් කළා මේ දස අකුසල කර්ම කියලා 10ක් පිළිවෙල පැහැදිලි කළා. මොනවද? ප්‍රාණඝාත, සොරකම් කිරීම, කාමීත්‍යාචාරය, ඒ කයින් සිදුන අකුසල කර්ම තුන. ඒ වගේ බොරු කීම, කේලම් කීම, පරස වචනේ සම්පප්පලාපය, ඒ වචනෙන් සිදුන අකුසල කර්ම, සිදු කරන අකුසල කර්ම 4. මනසින් සිදුවෙන්නා වූ අවිද්‍යා දෝමනස මිත්‍යා දිට්ඨි මනෝමය වශයෙන් කෙරෙන්නා වූ අකුසල කර්ම. ඒතර මෙන්න මේ 10 කරන්න මූලික වෙන්නේ මොනවද? අර මුලින් සඳහන් කරපු අභිධර්මයේ සඳහන් කරපු අකුසල සිත් 12. ලෝභ මූලික අකුසල සිත් 8ක් තියෙනවා. දේශසහගත දේශ මූලික අකුසල සිත් 2ක් තියෙනවා. මෝහ මූලික අකුසල සිත් 2ක් තියෙනවා. ඔය සිත් 12 තමයි ඉස්සරහට එන්නේ මේ අකුසල කර්මක. ඉස්සලා සිතක් තමයි උපදින්නේ. උපාලි සූත්‍රයේ සඳහන් කරනවානේ. උපාලි ගෘහපති අහනවා බුදුරජාන් වහන්සේගෙන් කර්මය කියන එකේ බලවත්ම කර්මය මොකක්ද කියලා. බුදුරජාණන් වහන්සේ ඒක බොහොම දීර්ඝ සූත්‍රයක්. උපාලි සූත්‍රයේ මුලින්ම දීඝ තපස්සිට තමයි පිළිතුරු දෙන්නේ. පස්සේ තමයි උපාලි ගෘහපති බුදුරජාණන් වහන්සේට වාදයට එන්නේ. නිගණ්ඨනාථ පුත්තගේ දහමට අනුව ඔහු කියන්නේ කාය කර්මයේ බලවත් කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මනෝ කර්මයේ බලවත් කියලා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මනස තමයි බලවත් කියලා. ඉතින් ඒක ඔප්පු කරනවා බුදුරජාණන් වහන්සේ. ඒ කියන්නේ යම්සි කෙනෙක් ප්‍රාණඝාතයක් කරන්න නම් කයෙන් සිදුවෙන අකුසල කර්මයක් හැටියට ප්‍රාණඝාතය කෙරුණත් මනස මුල් වෙන්න ඕනේ අකුසල කර්මයක් කියන එක බවට පත් වෙන්නේ. දැන් ඒකේ අහනනේ උපාල ගෘහපතියෙන් අහන ප්‍රශ්නේ තමයි ඔබට යමක් ගමන් බිමන් යනකොට පයට පෑගිලා සතුන් ප්‍රාණීන් මරණයටපත් වෙනවද? සාමාන්‍ය දිනදා ජීවිතේ වැඩ කටයුතු කරන ප්‍රාණීන් ඝාතනය වෙනවද? එහෙමයි ස්වාමීනි. ඒක ප්‍රාණඝාත අකුසලයක් වෙනවද? නැත ස්වාමීනි. ඇයි? චේතනාවක් නැති නිසා. එහෙනම් චේතනාවමයි මේ කර්මය කියලා කියන්නේ. ඒතර බලන්න මේ චේතනාවෙන් මැරුවොත්නේ ප්‍රාණඝාත අකුසලයේ සිද්ධ වෙන්නේ. එහෙනම් මනෝ කර්මය තමයි ප්‍රධාන වශයෙන් වෙන්නේ. ඒ කියන්නේ මේ හිතක් උපදින්න ඕනේ. එහෙනම් ලෝභ මූලික සිතක් උපදින්න ඕනේ. දේශ මූලික සිතක් උපදින්න ඕනේ. මොහ මූලික සිතක් උපදින්න ඕනේ. අකුසල කර්මයක් කරන්න. ඒවා හිතේ උපදිනවා. අවිද්‍යාව නිසා ඒවා උපදිනවා. කෙලෙස් තියෙන නිසා උපදිනවා. තෘෂ්ණාව තියෙන නිසා ඒවා උපදිනවා. විශේෂයෙන්ම ගත්තොත් අවිද්‍යාව, මෝහය තියෙන නිසා උපදිනවා. මේ සංසාරේ පෘථග්ජන ස්වභාවයේ තියෙන හැම කෙනෙකුටම මේවා උපදිනවා. ඒක දේශ මූලික සිතක් උපදින්න ඕනි ප්‍රාණඝාතයක් කරන්න. අවිද්‍යාව නිසා ඒ සිත් උපදිනකොට අනිවාර්යයෙන්ම දේශ මූලික සිතක් පහළ වෙන්න ඕනි සොරකමක් මේ ප්‍රාණඝාතයක් කරන්න. ප්‍රාණඝාතය කරන්න බෑ දේශසහගත සිතක් ඇති වෙන්නේ නැතුව. අර දේශ මූලික සිත් දෙකක් තියෙනවානේ. දෝමනස් සහගත පටික සංයුත් අසංකාරික සිතයි. දෝමනස් සහගත පටික සම්පයුක්ත සසංකාරික සිතයි. ওই සිත් දෙකෙන් එකක් එන්න ඕනේ ප්‍රාණඝාතයක් කරන්න. හොරකමක් කරන්න ලෝභ මූලික සිතක් එන්න ඕනේ. අනිවාර්ය ලෝභ සිතක් එන්න ඕනේ. එහෙම නැත්නම් දේශසහගත සිතකුත් හොරකම් කරනවා. දැන් සමහර අය පුද්ගලයෝ කෙරේ තරහටත් හොරකම් කරනවානේ. එක්ක දේශසහගත සිතකිනු කරන්න එන්න ඕනේ. එක්ක ලෝභ මූලික සිතක් එන්න ඕනේ. වස්තුවකට ආසාවක්. ඒ කියන්නේ ලෝභ මූලික සිතක් එන්න ඕනේ. කාමීත්‍යාචාරය දෙන නම් අනිවාර්ය ලෝභ මූලික සිතක් පහළ වෙන්න ඕනේ. ඒ වගේම තමයි බොරු කියනවා නම් අනිවාර්යයෙන්ම එක්ක ලෝභ මූලික සිතක් පහළ වෙන්න ඕනේ. එක්ක දේශසහගත සිතක් පහළ වෙන්න ඕනේ. දෙකෙන්ම මේ බොරු කියනවා. මුසාවාදී දෙනවා. කේලමක් කියන්නත් එක්ක ලෝභ මූලික සිතකින් කේලමක් කියන්න පුළුවන්. එක්ක දේශසහගත සිතකින් කේලමක් කියන්න පුළුවන්. ඒ පරුස වචනය කියන එක දේශසහගත සිතකින්මයි කරන්නේ. ඒක ලෝභ සහගත සිතකින් කරන්නේ. දැන් ලෝභ සහගත සිතකින් ප්‍රාණඝාතයක් කරන්නේ නැහනේ. ඒ වගේ තමයි දේශසහගත සිතකින් කාමීත්‍යාචාරයක් දෙන්නේ නැහනේ. ඒ වගේ ඒවට නියතයි ඒක. ඒ කියන ඒ ලෝභ මේ ප්‍රාණඝාතයේ ඒක නියතයි. ලෝභ මූලික සිතකින් තමයි අනිවාර්යයෙන්ම කාමීත්‍යාචාරය දෙන්නේ. දේශසහගත සිතකින් තමයි ප්‍රාණඝාතයක් කරන්නේ. ඒ වගේ තමයි දේශසහගත සිතකින් තමයි පරුස වචනයක් කියන්නේ. සම්පප්පලාපේ දෙන්නේ
අනිවාර්යයෙන්ම ඔය ලෝභ මූලික සිතෙනුත් පුළුවන් කරනවා දේශසහගත සිතෙනුත් කරනවා. එතකොට බලන්න ඔය දස අකුසල උදේ විෂම ලෝභය ඇති වෙන්නේ ලෝභ මූලික සිතකින් පටික විශේෂයෙන්ම දේශසහගත සිත අවිද්‍යා දෝමනස්ස කියන්නේ දේශසහගත ස්වභාවය ඇති වෙන්නේ දේශිතකින් මිත්‍යා දෘෂ්ටිකත්වයේ ඉතින් ඔය මෝහයත් මුල් වෙලා ඒ යම් කෙනෙක්ට ඒ මෝහ මූලික සිතකින් විශේෂයෙන්ම ලෝභයක් හරි මෝහයක් හරි දේශයක් හරි ඇති වෙන්න ඕනේ. මිත්‍යා දෘෂ්ටිකත්වයේ ඇති වෙන්න. එතකොට මේ හැම සිතකටම මෝහය කියන එකක් තියෙනවා. දැන් මෝහ මූලික විචිකිච්ඡා සහගත සිතයි උද්ධච්ච සම්පයුත්ත සිතයි කියන මෙන්න මේ සිත් දෙක අනිවාර්යයෙන්ම මේ හැම අකුසල කර්මයක් කරන්නටම බලපානවා. දේශසහගත ඒවා චෛසික ධර්ම. ඒ අකුසල චෛසික ධර්ම. ඒවා අනිවාර්යයෙන්ම මේ අකුසලයක් කරනකොට ඒවා සිත්වල තියෙනවා අනිවාර්යයෙන්. මෝහ සිත අනිවාර්යයෙන්ම තියෙනවා. එතකොට පින්නදී ඔබ හොඳට මතක තියාගන්න ඕනේ අවිද්‍යාව නිසා අපුඤ්ඤාභි සංකාරයක් අපි උපදවා ගන්නවා නම් අවිද්‍යාව හේතු කොටගෙන අපුඤ්ඤාභි සංකාර උපදිනවා නම් ඒ උපදින්න හේතු වෙන ප්‍රධාන වශයෙන් අකුසල සිත් 12න් එකක්. අකුසල සිත් තමයි උපදින්න හේතු වෙන්නේ ප්‍රධාන වශයෙන්. ඒ හේතු කොට යා අකුසල කර්ම කරනවා. කුසල කර්මත් කරනවා. දැන් මේ කියන්නේ සාමාන්‍ය කිසිදු ධර්මයක් අවබෝධ නැති මිත්‍යා දෘෂ්ටික වශයෙන් ගත්ත කෙනෙක් වුණත් මේ ජීවිතේ මේ කර්ම රැස් කරන හැටි මේ මිත්‍යා දෘෂ්ටිකයි කියලා සම්‍යක් දෘෂ්ටිකයි කියලා මෙතන නැහැ. කර්මයන් රැස් වෙනවා. එතන දැන් මේ අවිද්‍යාව කියලා කියන්නේ මේ ධර්මය නොදැනීමනේ. චතුරාර්ය සත්‍ය ධර්මය නොදැනීමනේ. නියම අවබෝධය නැතිකමනේ. ඒතර කුසල් කොහොමද රැස් වෙන්නේ? දැන් සමහර වෙලාවට සමාජයේ මිනිස්සු දැන් අපේ සමාජෙත් ඉන්නවා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා කුසල් රැස් කරන අය බොහොම අඩුයිනේ. නැත්තම් කුසල් රැස් කරන්නේ. දැන් ලෝකේ මිනිස්සු වෙලා උපදින්නේ පෙර සංසාරේ කුසල් නිසා. ඒ ඇත්තෝ පෙර දන් දීලා තියෙනවා. යම් සීල ප්‍රතිපදාවේ තියලා තියෙනවා. දන් දුන්නයි කිව්වහම නැති බැරියයටත් දීලා තියෙනවා. සිල්ලතුන්ට ගුණවතුන්ට දීලා තියෙනවා. ඒ එකක්වත් මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය කිරීමේ බලාපොරොත්තුෙන් දීමක් ඒ නිවන සඳහා කරපු කුසල් නෙමෙයිනේ. මේ ජීවිතේ නිකන් අපේ සාමාන්‍ය ජීවිතේ අපි කුසල් රැස් කරනවා. ඒ පුඤ්ඤාභි සංකාර. පිනොත් රැස් කරනවා අපි. අවිද්‍යාව නිසා තමයි පින් රැස් කරගන්නේ. ඒ කියන්නේ සමහර වෙලාවට සමහර ඇත්තන්ගේ හිතවල තියෙන දිව්‍ය සම්පත් ලබන්න, මනුස්ස ලෝකේ සැප සම්පත් ලබන්න, නැවත මරණින් පස්සේ මීට වැඩි සැප ඇති දැනක උපදින්න. එහෙම අදහසිනුත් පින්කම් කරන අය ඉන්නවනේ. බොහෝ දුරට මේ සසරේ මිදීමේ අදහස කියන එක නෙමෙයිනේ. දැන් මේ අපි අවිද්‍යාව නිසා සංස්කාර උපදින, සංකාර නිසා විඥාන නැවත උප්පත්තිය, එසේ උප්පත්තියත් එක්ක නාම රූප මේ ක්‍රමවේදේ මේ සංසාරේ මෙච්චර කාලයක් මේ පුද්ගලයා තුළ සසරේ යන්න හේතුන මෙන්න මේ කාරණා. කුසලොත් රැස් කරනවා, අකුසලොත් රැස් කරනවා. ඉතින් අපි ඊළඟට බලන්න ඕනේ මේ කුසල් කොහොමද අපි රැස් කරන්නේ? මොන පරමාර්ථයෙන්ද කුසල් අපි එහෙනම් රැස් කරන්න ඕනේ කියන කාරණාව තමයි අපි තේරුම් ගත යුත්තේ. එතකොට යම් කෙනෙක්ට අර ඇස කන නාසය දිව ශරීරයේ කියන මනස කියනා වූ ඉන්ද්‍රයන් වලට එන්නා වූ අරමුණු තුලින් කුසල් සිත් ඇති වෙනවා, අකුසල සිත් ඇති වෙලා ඒ අනුව ක්‍රියාවකට නැංගෙනවා. ඒවා තමයි කුසල ක්‍රියාවන් කියලා කියන්නේ. ඒතර පුඤ්ඤාභි සංකාර. ඒතර මේ පුද්ගලයා සමහර වෙලාවට මේ කුසල සිත් ඇති වෙලා ඒ අනුව දාන සීල භාවනා ආදී තවත් දස පුණ්‍ය ක්‍රියාවන් වල නිරත වෙනවා. ඒකත් අවිද්‍යාව නිසා තමයි මේ පුද්ගලයා මුලාවටපත් වෙච්ච නිසා තමයි අපේ ජීවිතවල ඒ ක්‍රියාවන් සිද්ධ කරන්නේ. හැබැයි මේක නිවන් ප්‍රාර්ථනාවක් ඇති කරගෙන කරන ක්‍රමවේදයක්. එහෙම නෙමෙයි මේ කියන අවිද්‍යාපච්චය සංඛාරා කියන එකේ පුඤ්ඤාභි සංඛාර කියන්නේ නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කරන ක්‍රමවේදයක් නෙමෙයි. නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කරමින් යම්සි කෙනෙක් කුසල් රැස් කරන ඒ බෝධිපාක්ෂික ධර්ම වලට වැටෙනවා. ඒ පාරමිතා වලට වැටෙනවා. ඒතොර ඒවා මේ සසර යන්න හේතු වෙන කුසල් නෙමෙයි. ඒවා සසර ගමන නවත්ත ගන්න හේතු වෙන කුසල්. දැන් අපි ප්‍රඥාව යොදවලා මේ විදර්ශනා භාවනාව දියුණු කරනවා නම් දානයක් දීමේදී වුණත් අපි බලාපොරොත්තු වෙන මට මේ සංසාරේ නිදහස් වෙන්න, තෘෂ්ණාව දුරු කරගන්න, සසරෙන් මිදීමේ අදහසින් මම මේ දානෙ දෙන්නේ. මම මේ දානෙ දෙන්නේ දිව්‍ය සම්පත්, මනුස්ස සම්පත් ප්‍රාර්ථනා කරගෙන නෙමෙයි. මම මේ දානෙ දෙන්නේ සසරෙන් මිදෙන්න, තෘෂ්ණාව කෙලෙස් නැති කරගන්න, ලෝභය නැති කරගන්න. අන්න ඒ ප්‍රාර්ථනාවෙන් තමයි මම මේ දානෙ පූජා කරන්නේ. අන්න එහෙම අර්ථයෙන් දානෙ පූජා කරොත් අන්න ඒක නිවනට හේතු වෙන පාරමිතාව බවට පත් කරගන්න පුළුවන්කම තියෙන. එහෙනම් ඔබ මේ ධර්ම දේශනාවේ අවබෝධ කරගත යුත්තේ මොකද්ද? අවිද්‍යාවේ නිසා සංස්කාර උපදිනවා කියනකොට අවිද්‍යාව නිසා තමයි පුඤ්ඤාවි සංකාරات උපදින්නේ. එන ඔබ පිං රැස් කරගත යුත්තේ නුවණින් ප්‍රඥාවෙන් සසර ගමන කෙටි කර ගැනීමේ පරමාර්ථයෙන්. සසර ගමන කෙටි කර ගැනීමේ පරමාර්ථයෙන් කරනවා නම් ඒ බෝධිපාක්ෂික ධර්ම වලට වැටෙනවා.
සද්ධා ඉන්ද්‍රියට, වීර්ය ඉන්ද්‍රියට, සති ඉන්ද්‍රියට, සමාධි ඉන්ද්‍රියට, ප්‍රඥා ඉන්ද්‍රියට, ඒ කියන්නේ ඉන්ද්‍රිය ධර්ම වලට, බල ධර්ම වලට, සතර සම්‍යක් ප්‍රදාන වීරියට, ඒ වගේම තව ආරෂ්ඨාංගික මාර්ගය, සතර සම්‍යක් ප්‍රදාන වීරිය, එතකොට ආරෂ්ඨාංගික මාර්ගය, ඔයගේ සත්ත බොජ්ජංග මෙන්න මේවට තමයි ඒ කුසල් වැඩෙන්නේ. එතකොට දැන් අපි මේ පිළිබඳ අවබෝධයක් අපිට තියෙනවානේ දැන් ධර්මයේ පිළිබඳව. බුදුරජාණන් වහන්සේ මේ පටිච්චසමුප්පාද ධර්මයේ ලෝකෙට දේශනා කළානේ. එහෙනම් මේකේ බුදුරජාණන් වහන්සේ මේ ධර්මය අවබෝධ කරගන්න සත්‍ය සසරෙන් මිදෙන්න අවශ්‍ය වෙන කාරණා දේශනා කළානේ මේ චතුරාර්ය සත්‍ය කියන එක. එහෙනම් ඒකත් අපි යම් අවබෝධයක් අපි තුල තියෙනවානේ මේ සසර බවමන බොහොම දුකයි. දුකට හේතුව තණ්හාවයි. දුක නැති කිරීමෙන් ලැබෙන සැපේ නිවනයි. නැති කරන මාර්ගයේ ආරෂ්ඨාංගි මාර්ගයයි. එහෙනම් අපි නිවන කියන එකක් දන්නවා මේ හේතු ප්‍රත්‍යයෙන් යමක් තමයි හටගන්නේ. හේතුව එහෙනම් නිරුද්ධ කරන්න ඕනේ. එහෙනම් මොකද්ද? අවිද්‍යාව තමයි නැති කරන්න ඕනේ. ඒ සඳහා තමයි අපි සීල සමාධි ප්‍රඥා දියුණු කරගන්න ඕනේ. අන්න අවිද්‍යාව නැති කරන්නා වූ ක්‍රමවේදයට අපි යන්න ඕනේ. අවිද්‍යාව නැති කරගන්නයි ඕනේ අපි. එහෙනම් අවිද්‍යාව නැති කරන ක්‍රමවේදයට යන්නම් අවිද්‍යාව නැති කරලා සංස්කාර උපදව ගන්න ඕනේ. එහෙනම් අවිද්‍යාව ඒ කියන්නේ අවිද්‍යාව නැති කරගන්න තමයි සංස්කාර උපදව ගන්න ඕනේ. ඒ කියන්නේ බෝධිපාක්ෂික ධර්ම දියුණු කරගන්න. විදර්ශනාව වඩන්න ඕනේ. සසරෙන් මිදීමේ පරමාර්ථයෙන් පින්කම් කුසල් දියුණු කරගන්න ඕනේ. නිවන් අවබෝධයේ ප්‍රාර්ථනා කරන කුසල්ක දිව්‍ය ලෝකේ යන්න, මනුස්ස ලෝකේ සැප ලබන්න, මීට වැඩි සැප ඇති දෙනක උපදින්න ඕනේ කියන අදහසින් කළොත් ඒක අර සාමාන්‍ය සසරට යන්න හේතු වෙන කුසලයක් කරගත්තා බවට පත් වෙනවා. ඉතින් මෙතෙක් කාලයක් අපි කරපු හැම කුසලයක්ම අරමුණක් නැති කරපු කුසල්. අරමුණක් නැතුව. ඒ නිසානේ සසරේ උපදින්නේ. ඒතර මේ හැම කෙනෙක්ම අපි මේ ජීවිතයේ තුල කරන්නා වූ කුසල් අකුසල් අවිද්‍යාව හේතු කොටගෙන කරගත්තා. ඒ හේතුවෙන් තමයි අපි මේ ජීවිතේ සසරේ ඉපදෙමින් මැරෙමින් ගමන් කරන්නේ. ඒතර පුඤ්ඤාවි සංකාර, අපුඤ්ඤාවි සංකාර. ඒතර පුඤ්ඤාවි සංකාරවල අයිති වෙනවා අර රූපාවචර ධානය පහත් අයිති වෙනවා. ඒතර ආනෙජ්ජාවි සංකාර කියලා කියන්නේ අරූප ධාන. ආකාසඤ්ඤායතනේ, විඥානංචායතනේ, ආකින්චායතනේ, නේව සංඥා නා සංඥායතනේ. ඒව ඇවිල්ලා මේ අරූප ධාන බඹතලවල උප්පත්තිය ලැබලා ඒවැ දීර්ඝ කාලයක් ඒ අරූප ලෝකයේ තුල ධාන සුවයෙන් ඒ අරූපාවචර බ්‍රහ්ම ලෝකවල ඉන්න එක තමයි ඒ ආනෙජ්ජාවි සංකාර කියලා කියන්නේ. ඉතින් ඒවත් මේ සමාජය තුල යම් යම් අය උපදව ගත්තා. දැන් බුදුරජාණන් වහන්සේ කාලේ ආරාර කාලාම උද්දකරාම පුත්ත වගේ අය අරූප ධාන උපදවගෙන හිටියේ. ඒ ඇත්තන්ට සසරේ මිදීමක් නැහැ. ඒගොල්ලෝ සසරටම තමයි එකතු වෙන්නේ. මොකද ඒ ධාන වඩලා ඒ ධානයේ තියෙන තාක්කල් ඒ ධානයේ පිරිහුන් නැති තාක්කල් එයා යම්සි කෙනෙක් මරණයටපත් වුණා නම් එයා ඒ බ්‍රහ්ම ලෝකෙල උපදිනවා දීර්ඝ කාලයක්. දැන් මහා කල්ප 84000ක් ආයුෂ තියෙනවා නේව සංඥානා සංඥායතන බ්‍රහ්ම ලෝකෙ. කොච්චර බුදුවරු කී දෙනෙක් පහළ වෙනකන් ඒගොල්ලන්ට අරූප ලෝකෙ ඉන්න වෙයිද දන්නේ. රූපයක් නැහැ නේ. ඉතින් ඇස චක්කු ඉන්ද්‍රිය සෝත ඉන්ද්‍රිය නැහැ නේ. ඉතින් බණක් ඇහුවත් බුදුරජාණන් වහන්සේ නමක් ධර්ම දේශනා කළා දන්නේ නැහැ. මොකද මේ චක්කු ඉන්ද්‍රිය කියන එක තියෙන්න බෑ. දැන් රූපේ නැහැ නේ, අරූපනේ. හිත මේ අරූප ලෝකයක් නේ. එතකොට රූපයක් නැහැ නේ, හිත විතරනේ. එතකොට බණහන්න බෑ. ඒ රූපාවචර බ්‍රහ්ම ලෝකයක හිටියොත් නම් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණයි කිව්වොත් බණ අහන්න පුළුවන්. නමුත් අරූප ධානය වඩව ගත්තොත් එහෙම බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණා දන්නේ නැහැ. මොකද සිත විතරයි තියෙන්නේ. මොකද දැන් අපිට මේ හිත විතරක් තිබිලා බෑනේ මේ ඉන්ද්‍රිය රූප ධර්මයක් අවශ්‍යයි. මේ නාම රූප දෙකක් නෙමෙයි තියෙන්නේ. ඒතර මේ ඇස කන නාසය දිව ඒවා රූප ධර්මයන්ගෙන් හටගෙන තියෙන්නේ. ඒතර මේක බොහොම ගැඹුරු ධර්ම කාරණාවක්. ඉතින් ඒ නිසා මේ කාලයට අනුව දැන් ගත්තොත් මේ වැඩි කාලයක් නෑ අපිට මේ ධර්ම දේශනාව සිද්ධ කරන්න. එහෙනම් ඔබ තේරුම් ගත යුතු දෙයක් තමයි අවිද්‍යාව තමයි කුසල් කරන්නත් අකුසල් කරන්නත් අරගෙන අරූප ධ්‍යාන උපදව ගන්නත් ප්‍රධාන වශයෙන් හේතුව. ඒකේ ප්‍රතිඵලය තමයි සත්‍යය යම් තැනක උපදින එක. ඒක විඥාණය විග්‍රහ කරනකොට ඒ ධර්ම දේශනාවේදී ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්කම තියෙනවා. ඒක සුගතිය උපදින්නත් පුළුවන්, දුගතිය උපදින්නත් පුළුවන්. සුගතිගාමී භවයන් කිව්වොත් මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝක 6ක් තියෙනවා. මනුස්ස ලෝකේ, සප්තකාම ස්වර්ගේ, එහෙම නැත්නම් සතර අපායේ. එහෙම නැත්නම් රූපාවචර බ්‍රහ්ම ලෝක, එහෙම නැත්නම් අරූපාවචර ඒ ආනිභ්‍යාවි සංකාර වලින් අරූප බ්‍රහ්ම ලෝක උපදිනවා. ඒතර මේක තමයි සත්‍යයට වෙන්නේ. එතකොට මේ සංකාර කියන එක අපි මෙතෙක් කාලයක් අවිද්‍යාව නිසා සංස්කාර උපදව ගත්තා. ඒ උපදව ගත්තා සංස්කාර හේතු කොටගෙන නැවත භවයක උප්පත්තියක් ලැබුවා. හැබැයි අපි දැන් මේ ක්‍රමවේදය දන්නවා. මේක තමයි පටිච්චසමුප්පාදය කියන යම් අවබෝධයක් තියෙනවා. මේ සංසාර චක්‍රය ගැන අවබෝධයක් තියෙනවා. ඒ නිසා අපි දැන් කුසල් රැස් කරගත යුත්තේ කොහොමද? සසරෙන් මිදීම සඳහා. මේ අවිද්‍යාව දුරු කර ගැනීම සඳහා. ඒ සඳහා මාර්ගයක් බුදුහාමුදුරු දේශනා කළා. අවිද්‍යාව දුරු කරගන්න. අර චතුරාර්ය සත්‍යයේ මාර්ග සත්‍ය මොකද්ද?
ආරෂ්ඨාංගික මාර්ගය. ආරෂ්ඨාංගික මාර්ගය වඩන්න. සීලේ සමාධි ප්‍රඥා දියුණු කරගන්න, දියුණු කරගෙන අවිද්‍යාව ප්‍රහාණය කරගන්න. අවිද්‍යාව දුරු කරගන්න. අන්න එදාට සංස්කාරයන් ඉපදීම නැති කරගන්න පුළුවන්. ඒ කියන්නේ රහත් භාවයේ ලැබුවොත් සංස්කාර උපදින්නේ නැහැ. ඒ නිසා සංස්කාර ධර්මයන් නූපදින්න නම් අවිද්‍යාව කියන ස්වභාවය ප්‍රහාණය කරගත යුතුයි. ඒ සඳහා ක්‍රමවේදේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සාමාන්‍ය සත්‍යයේ ක්‍රමවේදය තමයි පටිච්චසමුප්පාදේ ඉපදීම මැරෙමින් යන ගමන. නම් බුදුරජාණන් වහන්සේ ඉපදීම මැරෙමින් යන ගමන තුල ජාති ජරා ව්‍යාධි මරණ ධර්මතාවයන් සත්‍ය පමුණුවන නිසා මේකේ නිදහස් වෙන්න ඕන කියන අදහසින් තථාගත බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් එදා ලෝතුරා බුද්ධත්වයේ ලැබලා බුදුරජාණන් වහන්සේ ලෝකයට දේශනා කළා. මෙන්න මේ මාර්ගයේ වඩලා නිර්වාණය අවබෝධ කරගන්න එදාට සසරින් මිදෙන්න පුළුවන්කම තියෙනවා කියලා තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ අනුව අපිට ලැබී තිබෙන කාලය අවසానයි. ඉතින් මේ කෙටි කාලය තුල තමයි මේ සංස්කාර පිළිබඳ යම් විග්‍රහයක් සිද්ධ කළේ. ඉතින් මේ ධර්මය අවබෝධ කරගෙන මේ පටිච්චසමුප්පාදය එදා බුදුරජාණන් වහන්සේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් අවබෝධ කරගෙන ඒ ලෝතර බුද්ධත්වයට පත් වුණා වගේ අපිත් මේ දේශනාව දීර්ඝ දේශනාව ඔබ දිගටම ශ්‍රවණය කරලා මේ පටිච්චසමුපාදය අවබෝධ කරගෙන මේ සසරෙන් මිදෙන්න අවිද්‍යාදී තෘෂ්ණාදී කෙලෙස් ධර්මයන් දුරු කරගෙන සසරෙන් මිදෙන්න ඔබ හැම දිනාටමත් මේ පුණ්‍ය ශක්තිය බලය හේතු වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවන් ඇති කරගමු. අවසරයි ස්වාමින් වහන්සේ. අද මෙම ධර්මදේශනාවේ දායකත්වයේ බාරගත් පින්තුන්ගේ ප්‍රාර්ථනාවන් අරමුණු සිහිපත් කරන්නට ආර්.එම්. විජේරත්න ආදරණීය ස්වාමි පුරුෂයා පරලෝසපත් වී අද දිනට තෙමසක් සපිරීම නිමිති කරගෙන එතුමාණන්ට පුණ්‍යානුමෝදනා කිරීම ප්‍රධාන අරමුණු කරගත්තා සේම දෙපාර්ශවයේම පරලෝසපත් සියලු ඥාති මිත්‍රාදීන්ට නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරමින් පින් අනුමෝදන් කිරීමත් සුජීවත්ව සිටින ආදරණීය දරු මුණුබුරු මිනිබිරියන්ටත් පවුලේ සියලුම ඥාති හිත මිතුරන්ටත් ගෞරවනීය දේශකයන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම. මේ සමට ඊතා ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිර්වාණ අවබෝධය ලබන්නට මේ උතුම් කුසලය හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්මදේශනාවේ දායකත්වයේ දරන්නේ වැලිමඩ දික්කාපිටිය කොස්කණුවෙල කන්දේ කුමුර පදිංචි ඩී.එම්. ගුණවතී විශ්‍රාමලත් විද්වහල් පෙතිනි. එතුමියටත් අපි නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කරනවා. අද 75 වෙනි උපන් දිනයේ සමරන සෝමලතා ආදරණීය මෑණියන්ට ඒ වගේම 6 වන උපන් දිනයේ සමරන හිරුක නිෂේන් වික්‍රමසිංහ මුණුපුරාට නිදුක් නිරෝගිමත් සුබ උපන් දිනයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ආශිර්වාද කිරීම. නමින් පරලෝසපත් සියලුම ඥාති මිත්‍රාදීන්ට නිර්වාණ අවබෝධයේ පිණිස මේ පින් අත්පත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදන් කිරීම. සුජීවත්ව සිටින එච්.එම්. සෝමපාල හේරත් ආදරණීය පියාණන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම. දීසර ලසෙත් බිනුක නනින්දු නන්දිති හිරුක යන මුණුපුරන් සහ මිනිබිරියන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක වන්නටත් තුනුරුවන්ගේ ආශිර්වාදයේ නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් අරමුණු කරගෙන ධර්මදේශනාවේ දායකත්වයේ දරනවා කුඩාවැව ගල් අමුණ සිසිල නිවසේ W.එම්. සෝමලතා විජේසිංහ මහත්මිය සහ H.එම්. සෝමපාල හේරත් මහත්මයා 75 වන උපන් දිනයේ සමරන සෝමලතා මෑණියන්ට සුබ උපන් දිනයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. 2019 මැයි මාස 12 වෙනි දින පරලෝසපත් එම්.ජී. ලීලාවතී දයාබර මෑණියන්ගේ වර්ෂ පූර්ණ නිමිත්තෙන් පුණ්‍යානුමෝදනා කිරීම ප්‍රධාන අරමුණ. ඒ වගේම පරලෝසපත් ඒ.බී. කුලසිංහ දයාබර පියාණන්ට පින් අනුමෝදන් කිරීම. පරලෝසපත් එම්.ජී. ලීලාරත්න පුංචි මාමා වර්ෂ පූර්ණ නිමිති කරගෙන පින් අනුමෝදන් කිරීම. පරලෝසපත් එම්.ජී. අරුණෝලි සිල්වා සියාට යසවෙති බුද්ධදාස ආච්චම්මාට එම්.ජී. දයාරත්න ලුකු මාමාට එම්.ජී. ගාමිණී පාල මද්දුම මාමාට ශ්‍රියානිද සිල්වා නැන්දාට නමින් මියගිය සියලු ඥාති මිත්‍රාදීන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් පින් අනුමෝදන් කිරීමත් ගෞරවනීය දේශකයන් වහන්සේට ආශිර්වාද කිරීම. සුජීවත්ව සිටින දූදරු මුණුබුරු මිනිබිරියන් ඇතුළු පවුලේ සැමටත් අධ්‍යාපනය හදාරන දරුවන්ටත් රැකී ආරක්ෂා කරන සියලු දෙනාටමත් ඒ සියල්ලට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමේ අරමුණින් ධර්මදේශනාවේ දායකත්වයේ දරන්නේ අම්බලන්ගොඩ
අසෝකා කුලසිංහ මහත්මිය සහ කුලසිංහ පවුලේ දූදරු මුණුබුරු මිනිබිරියන් ඇතුළු පවුලේ සියලු දෙනා. ඒ සැමටමත් අපි නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කරනවා. මේ මාස 12 වන දින අද දිනට 79 වන උපන්දිනයේ සමරන හොරණ වෑවැල යාලගල පාර අංක 142 නිවසේ පදිංචි විශ්‍රාමික විදුහල්පතිනි අබේ වික්‍රමාරච්චි පියාණන්ට නිදුක් නිරෝගී සුව සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම. විශ්‍රාමික පාඨශාලාචාර්යනී අනුලා වික්‍රමාරච්චි මෑණියන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම. මේ මාස 7 වන දින තෙවන ජන්මදිනය සැමරූ වත්නුලී වික්‍රමාරච්චි දියණියට සහ මේ මාස 17 වන දින උපන්දිනය සමරන දිලිප් ගුණවර්ධන මහතාට ආශිර්වාද කිරීම. පබෝදා සහ දිලිප් චරිත් සහ සචිනි දූ පුතුන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම. වික්‍රමාරච්චි මහතාගේ සහ එම මහත්මියගේ මිනිබිරියන් සහ මුණුබුරු වන ඉනුලි වත්නුලි එහන් සහ අලුත උපන් නිවුන් බිලිඳුන්ගේ අනාගතයේ සුබ සිද්ධිය පිණිස තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීම. මේ මාස උපන්දිනයේ සමරන ගහිරු සහ ගඟුලි දූපුතුන්ට සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කිරීම. සියලු ඥාතීන්ට මිතුරන්ට නිදුක් නිරෝගී සුවය ආශිර්වාද කිරීමේ අරමුණින් ධර්මදේශනාවේ දායකත්වයේ දරන්නේ පබෝදා වික්‍රමාරච්චි දුව චරිත් වික්‍රමාරච්චි පුතා ඇතුළු පවුලේ සියලු දෙනා. ඒ සෑම දෙනාටමත් අපි නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. 2010 මැයි මාස 10 වන දින පරලෝසපත් අලව්ව කප්පිටිවලාන විසූ කේ.එච්. සුබසිංහ තම ආදරණීය පියාණන්ට පින්පෙත් අනුමෝදන් කිරීමත් මේ මාස 2 වන දින තම ජන්මදිනය සැමරූ W.M. ගුණරත් මැණිකේ ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත්. මේ සැමට ඊතා ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිර්වාණ අවබෝධ ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් ධර්මදේශනාවේ දායකත්වයෙන් දරන්නේ අලව්ව කැප්පිටවලාන දුලාරී සුබසිංහ මහත්මිය සහ ගයනා සුබසිංහ දියණියන් දෙපළ. බෑනාවරුන් හා මුණුබුරු මිනිබිරියන් ඇතුළු පවුලේ සියලු දෙනා. පටිච්ච සමුපාද ධර්මයේ සදැහැති සැමට අවබෝධ වේවායි ප්‍රාර්ථනා කිරීම. ජන අරගල සියල්ලම ඉවසීමෙන් සහ සාමකාමී විසඳා ගැනීමට ලක්වෙසි සැමට හැකි වේවායි ප්‍රාර්ථනා කිරීම. පරියේසී හදති වීරිය සියලු ගෞරවනීය සමාජික සැමට සෙත් වේවායි ප්‍රාර්ථනා කිරීමත් මෙත් සිතින් ආශිර්වාද කිරීම. ධර්මදේශනා මාලාවට වැඩම කළ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට දායක වූ සැමට sannivedanaya කළ සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාද නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම. සමටම ඊතා ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිර්වාණ අවබෝධ ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් ධර්මදේශනාවට දායකත්වයේ දරනවා මහරගම පන්සල පාර ගුණතිලක පෙදෙස්සේ අංක 78න් 9 දරන නිවසේ ගැමුණු ගුණතිලක නිර්මාතෘ පරියේසී හදති වීරිය සංවිධානයේ ගුණතිලක මහත්මයාටත් අපි නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය දේශකයන් වහන්සේට අපේ වන්දනීය ආරාධනීය දායකත්වයේ දරන සැමට පුණ්‍යානුමෝදනා කරන්නට ආශිර්වාද කරන්නට අවසරයි ස්වාමීන් වහන්සේ. අද දවසේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරපු සියලුම පින්නතුන්ටත් ඒ වගේම ඔවුන් බලාපොරොත්තු වෙන ඒ ජන්මදිනයන් නිමිති කරගෙන ලොකු කුඩා හැම දිනාටමත් රත්නත්‍රි ආශිර්වාදය ලැබේවා. ජීවත් වාසයකන සෑම දිනාටමත් නිදුක් නිරෝගී සුවය දිගාසිරි සම්පන්නිය තුරුණුවන්ගේ ආශිර්වාදය ලැබේවා. අභාවයට පත් වුණා වූ ඒ නම් සඳහන් කළා වූ පින් අනුමෝදන් කළ යුතු සෑම දිනාටමත් මේ පින් අනුමෝදන් වේවා. සෑම දිනාගේ මෙලොව යහපත පිණිස හේතු වේවා. පරලෝ සුභ සිද්ධිය පිණිස සුගතිගාමීත්වයේ පිණිස හේතු වේවා. සියලුම දුකින් නිදහස් ලබන පරම සාන්ත සෝය අමා මහ නිර්වාණ සම්පත්තිය පිණිස මේ කුසල ශක්තිය හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි දෙවියන්ටත් පින් දෙමු. සාදු සාදු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනමෝදිත්වා චිරන් රක්칸තු ශාවකං තේ. ධර්ම ශ්‍රවණානිසංසෙන් හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. සාදු සාදු සාදු. වෙසක් සතිය නිමිත්තෙන් පැවැත්වන පටිච්ච සමුප්පාද ධර්මදේශනා මාලාවේ සංඛාරපච්චයාන කුමක්ද යන්න පහදා දෙමින් අද ධර්මානුශාසනාව පැවැත් වූ ගෞරවනීය දේශකයන් වහන්සේ හංවල්ල දිද්දෙණිය ඓතිහාසික කොළන්කන්ද ගල්ලින් ආරණ්‍ය සේනාසනාධිකාරී පූජ්‍යපාද දිද්දෙණියේ විමල සංක ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේටත්
මෙවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුවය තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියා අපි සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. මෙම ධර්ම දේශනාවේ සංයුත් තැටියක් වූ කැසට් පටයක් ඔබට අවශ්‍ය නම් ඒ පිළිබඳව කතා කරන්න මේ දුරකථන අංකයට 0111 30 710 82. ශ්‍රාවක පින්නතුනි ඔබටත් පුළුවන් මෙවන් වූ ධර්ම දේශනාවක දායකත්වය ලබා ගන්නට. කතා කරන්න ආගමික අංශයට දුරකථන අංකය 0112 697 140. වෙසක් සතිය නිමිත්තෙන් පැවැත්වෙන ධර්ම දේශනා මාලාවේ ඊළඟ ධර්ම දේශනාව හෙට උදෑසන 8ට. සිල් දිනාටම තිරුවන් සරණයි.